use කරන්න. Right? Right. අපි නවත්තපු තැනට යමු. ඔව් සර් රෙකෝඩින් එක අදම දාන්න පුළුවන්ද? ඔව් මම දාන්නම් පුතේ. අදම දාන්නම්. බලමු මම එහෙමනොත් මගේ YouTube එකට හරි නැතිනම් group එකට හරි දාන්නම්. group එකට කොච්චර capacity එකක් තියෙද දන්නේ නැහැ. but එහෙම නැති වුණොත් අපි මේ class එක ඉවරනාට පස්සේ හෙට උදේ අපහු මේක රෙකෝඩින් එක මම අපහු දාන්නම් ඔයගොල්ලන්ට Zoom log වෙලා බලන්න link එකත් එක්ක. right? එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේ රෙකෝඩින් එක Zoom එකේම අපහු යාවි. මම මේක අප්ලෝඩ් කරන්න බලන්නම්. මගේත් network bad එකක් තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති කැඩෙන්නේ සමහර විට. එහෙම වුණොත් අපිට පුළුවන් මම හෙට උදේ time එකක් දාන්නම්. පාන්දර time එකක් දෙන්නම්. ඒ time එකට ආපහු මේක repeat එකක් විදිහට යාවි. right? okay. දැන් අපි යමු මේකේ මේ ටිකට again ටික ගන්න. right? මේක උඩට දාන්න. right? මෙතන අපි ගන්න ඕනේ මෙන්න මේ x1 සහ මේ 12 කියන අගයන් ටික. okay. මුල් ටිකත් join වෙන්න බැරි වුණා. හරි මුල් ටික join වෙන්න බැරි වුණා නම් මම මගේ presentation එක කොහොමද දානවා? presentation එකෙන් මම ඇත්තටම simple විදිහට ලිව්වා පුතා. ඒ නිසා presentation එක කියවා ගන්නත් පුළුවන්. මම අදම presentation එක දානම් class එක ඉවර වෙච්ච ගමන්ම so මුල් ටිකේ recording එකත් මම දැම්මා. ඒකත් ගන්න පුළුවන්. right? මම ඒක කියන්නම් ක්ලාස් එක ඉවරනට පස්සේ මට මේ කරපු දෙක තේරුම් නැතිනම් කියන්න. එතකොට මට පුළුවන් ක්ලාස් එක ඉවරනට පස්සේ ඒගොල්ලන්ට තේරිච්ච නැති ඒවා තියෙනවා නම් ඒ ටික රෙකෝඩින් එකේ ටයිම් එක මම ඊට පස්සේ බදලා කියන්න ඔයගොල්ලන්ට තේරුම් නැත්නම් රෙකෝඩින් එක දාන්නේ කොහොමද කියලා. right. අපි කතා කර හිටියේ simplex table 2 එක මේ විදිහටම ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන x1 මොකද අපි x1 add කරේ අපේ x1 තමයි මෙතන තියෙන entering variable එක. leaving variable එක වෙන්නේ s2. leaving variable එක වෙන්නේ s2. ඒ නිසා s2 අයින් කරලා ඒ වෙනුවට x1 මෙතන basic value එක ලිව්වා. ඊට අදාළව අපි මෙතන ගන්න ඕනේ මොකක්ද? මෙන්න මේ 12 තමයි අපේ එකේ මොකක්ද 12 තමයි අපේ එකේ coefficient basic value එක 12යි coefficient basic value එක. ඒ නිසා මම මෙතන ලියනවා 12යි කියලා. දැන් මේ again fill කරන එකයි කරන්න ඕනේ. මේ again fill කරන්න තමයි අපි මේ සූත්‍රය දුන්නේ value එක බෙදන්න ඕනේ key element එකෙන්. එතන x1 කියන තැන මෙතන value එක 4යි. 4 බෙදෙන්න ඕනේ key element එක. key element එක කීයද? 4යි. එතකොට උත්තරේ 4යි. sorry 4 4ෙන් බෙදුනම උත්තරේ 1යි. right? මෙතන මම වැරදිලා බිඳුව කියලා දාලා තියෙන ඒක උත්තරේ 1 වෙන්න ඕනේ. ඊළඟට උත්තරේ බිඳුවයි ඊළඟට උත්තරේ එන්නේ මෙතනත් මම වැරදි වගේ ඍණ 2.5 බෙදීම 4 කීය දෙන්නේ 20න් 1යි කියලා දෙන්නේ. මම මෙතන දාලා තියෙනෙත් එනම් වැරදියට 10න් 1යි කියලා. කොකද හරි මේකේ බලන්න කැල්ල එකේ ගහලා ඍණ 2.5 sorry 2 බෙදීම 5 ඒ කියලා කියන්නේ 2.5යි. අගේ කීය දෙන්නේ බලන්න කැල්ල එකේ ගහලා. කොහොමද කැල්ල එක? ඍණ 2 බෙදීම 5 my god එක පේන්නේ ඍණ 2 බෙදීම 5 brackets වහලා එක බෙදෙන්න ඕනේ 4ෙන් 0.1යි. ඒ කියන්නේ එක බෙදීම 10 කියලායි එන්න ඕනේ. මේ මෙතන මම ටයිප් කරලා තියෙනවා වැරදි. right? මේක එක බෙදීම 10 වෙන්න ඕනේ. right? ඊළඟට එක බෙදීම 4 වෙන්න ඕනේ. 32 බෙදීම 4 කියලා කියන්නේ solution වලට අදාළව 32 බෙදෙන්න ඕනේ key element එකෙන්. එතකොට උත්තරේ 8යි. මේ අගයන් ඔයගොල්ලන්ට ආවනම් හරි. මේ අගයන් ඔයගොල්ලන්ට ආවද? කටුන නිසා මම ආයෙත් අහන්නේ මේ අගයන්ද ඔයගොල්ලන්ට ආවේ? ඔව් සර්. right. okay good. දැන් අපි යමු මෙතනින් ඉස්සරහට මේකෙන් ඉස්සරහට. මේ තමයි simplex table 1 එක. ඒක එහෙමම මම තියාගත්තා. මේ අපි නිර්මාණය කරගත්ත අගයන් ටික මම ආපහු මෙතනට
type කරා. දැන් අපි ඊට උඩ තියෙන value එක දා ගන්න ඕනේ. ඊට උඩ තියෙන variable එක x2මයි x2 එක ඉස්සරහින් තිබිච්ච අගය කීයද 16මයි. නමුත් මේකේ මේ තියෙන අගයන් අපි මේ අර උඩ තිබිච්ච අගයන් එහෙමම දාගන්න බෑ. මොකද simplex table එක simplex table එක දැන් සරල කරන්න හින්දා ඒකේ අගයන් අපි ගණනය කරන්න ඕනේ. එතකොට කොහොමද ගණන් කරන්නේ? මෙන්න මේක තමයි සූත්‍රය. මේ සූත්‍රයත් කලින් අපි කරපු සූත්‍රයම තමයි. කලින් අපි මේක ගණන් කරා. කොහොමද කරන්නේ? old value එක අඩු කිරීම key column value එක වැඩි කිරීම key row value එක බෙදන්න ඕනේ key element එකේ. ඔන්න අපි එකක් හදනවා මම ඊටු ටික ඔයගොල්ලෝ හදනවා. old value එක කියන්නේ මොකක්ද? old value එක කියලා කියන්නේ x1 වලට අදාළ old value එක කියලා කියන්නේ කීයද දරුවෝ මේ මෙන්න මේ භාගය. මේක හරි කරදරයි. මේක යටට දාමු. right මෙන්න මේ භාගය. එතකොට මේ භාගය මෙන්න භාගය ලිව්වා. right ඊට පස්සේ අඩු කරන්න ඕනේ key column value එක. key column value එක කියලා කියන්නේ මොකද දරුවෝ? column එකේ value එක කියලා කියන්නේ මෙන්න key column එක මෙන්න key column එක මේ column එකේ value එකේ කීයද column එකේ value එක කියලා කියන්නේ භාගය. මේකට අදාළව column එකේ අගේ භාගයයි. ඒක වැඩි වෙන්න ඕනේ row එකේ value එකෙන්. මේ තියෙන්නේ row එක මේ row එකේ value එකේ. row එකේ value එක කීයද? මේකට අදාළව තියෙන්නේ 4යි. key element එකෙන් බෙදන්න ඕනේ. key element එක කියන්නේ මේ දෙකටම පොදු තැන කීයද? 4යි. 4යි. එතකොට භාගය ඍණ එක බෙදීම 2 නැත්නම් භාගය වැඩි කිරීම 4. එතකොට උත්තරේ කීයද? භාගය වැඩි කිරීම 4 කියලා කියන්නේ භාගය 4න් වැඩි වුණාම උත්තරේ 8යි. 8යි නේද එන්නේ? භාගය 0.5 වැඩි කිරීම 4. my god මගේ කැල් එක අවුත් වෙලා මම හිතන්නේ උත්තරේ එන්න ඕනේ භාගය 4න් වැඩිවම 8යි. 8 බෙදෙන්න ඕනේ 4න්. 8 4න් බෙදුනහම උත්තරේ ආපහු වෙන්නේ භාගය කියලා. භාගයෙන් භාගයක් අඩු වුනහම උත්තරේ 0යි. right ඊළඟට x2 වලට ගත්තාම කීයද අගය? මේ තියෙන්නේ old value එක කියලා කියන්නේ මෙන්න 1යි. old value එක 1යි. එකෙන් අඩු වෙන්න ඕනේ key column value එක. key column value එක කියලා කියන්නේ මෙන්න column එක. මේ column එකේ තියෙන අගය කීයද? භාගයයි. ඒක වැඩි වෙන්න ඕනේ key row value එකෙන්. key row value එක කියලා කියන්නේ මෙතන ඉඳලා උඩට තියෙන row value එක. කීයද row value එක? 0යි. බෙදෙන්න ඕනේ මේක. මොකද key element එකෙන්. කීයද key element එක? key element එක 4යි. මෙතන මම 2 කියලා type කරලා තියෙන්නේ. ඒක 4 වෙන්න ඕනේ. 4යි. උත්තරේ 1 එනවද? ඔයගොල්ලෝ වැඩි කළා බලන්න. උත්තරේ 1 එනවද කියලා. උත්තරේ වැරදිද දන්නේ නැහැ. කීයද එන්නේ? 1 බෙදීම 2 වැඩි කිරීම 0 කියන්නේ එතන උත්තරේ 0යි. 0 බෙදීම 2 කියලා කියන්නේ උත්තරේ 0යි. එකෙන් 0ක් අඩු වුණාම උත්තරේ 1යි. right උත්තරේ හරි. S1 වලට අදාළවත් ගමු. S1 කියලා කියන්නේ මෙතන කලින් තිබිච්ච අපි මෙතන ෆිල් කරන්න ඕනේ. කලින් තිබිච්ච value එක 1 බෙදීම 20 ඒක තමයි old value එක. අඩු කිරීම key column value එක කියලා කියන්නේ මේකට අදාළව column එකේ value එක කීයද? භාගයයි. ඒක වැඩි වෙන්න ඕනේ මේකට අදාළ මේ තියෙන්නේ key row එකේ value එක කීයද? ඍණ 2යි. 2 බෙදීම 5යි. බෙදෙන්න ඕනේ key element එකෙන්. key element එක 4යි. ඒතර උත්තරේ 1 බෙදීම 10යි. ඊළඟට S2 වලටත් 0 තමයි old value එක. අඩු කිරීම කීයද ඊට අදාළව key column value එක? භාගයයි. ඒක වැඩි වෙන්න ඕනේ
ඔව් වැඩි වෙන්න ඕනේ මේට අදාළ කොලම් එක මේ තියෙන කොලම් වැලියු එක කොලම් එකේ වැලියු එක කියන්නේ 1යි බෙදෙන්න ඕනේ key element එකෙන් key element එක 4යි සමානයි ඍණ 8න් 1යි. එතන එක බෙදීම 8යි. දැන් මම මේ අගයන් ටික සොලියුෂන් වලටත් අදාළව ඔයාලට ගණන් කරන්න පුළුවන්. සොලියුෂන් එකටත් ඔය විදිහටමයි 6යි 6 ඍණ 1 බෙදීම 2 වැඩි කිරීම 32 right 1 බෙදීම 2 වැඩි කිරීම ඊට උඩින් තියෙන අගය 32යි බෙදෙන්න ඕනේ 4ෙන්. ඒක තමයි key element එක 4යි උත්තරේ 2යි. දැන් මම මේ අගයන් ටික මෙන්න මේ විදිහට ලියා ගන්නවා 0 1 10න් 1 ඍණ 1 බෙදීම 8 සොලියුෂන් එකේ අගය 2යි. තේරුණාද? තේරුණාද දරුවෝ? නැතිනම් මට ආයි පාරක් කියලා දෙන්න පුළුවන්. right හිතනවා මම තේරුණා ඇති කියලා. දැන් මේ ඊට පස්සේ දැන් මේ simplex table දෙකේ යට කොලම් එකයි උඩ කොලම් එකයි දෙකම අපි fill යට row එකයි උඩ row එකයි දෙකම අපි fill කරගෙන ඉවරයි. දැන් අපි හොයන්න ඕනේ Zj වල අගය. Zj වල අගය. Zj වල අගය මම දැන් කීප වතාවක්ම කියලා දුන්නා. ඒ විදිහටම Zj වල අගය හොයන්නේ. CB value එක මොකද CB value එක කියලා කියන්නේ මෙන්න මේ 16 වැඩි වෙන්න ඕනේ relative constant value එකෙන්. ඒ කියන්නේ මෙන්න මෙතනින්. එතන 16 වැඩි කිරීම බිඳුව එකතු කරන්න ඕනේ 12 වැඩි කිරීම 1. කීයද උත්තරේ? 12යි. ඒ වගේම Zj වල value එක 12යි. දැන් ඔයාලා ඉතුරු අගයන් ටික දාගන්න. කොහමද? 16 වැඩි කිරීම 1 එකතු කිරීම 12 වැඩි කිරීම බිඳුව අගය කීයද? ආපහු 16 වැඩි කිරීම 1 බෙදීම 10 12 වැඩි කිරීම 1 ඍණ 1 බෙදීම 10 right ඒ දෙක එකතු කරපුවාම අගය කීයද? ඔය විදිහට අගයන් ඔයගොල්ලෝ Zj වල අගයන් දැන් දාගන්න. මම Zj ගණන් කරන සූත්‍රය මෙතන දක්වලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේක ආපහු නිකන් එකම තමයි රිපීට් වෙන්නේ. එකම විදිහට යන්නේ. කවුරු හරි පාඩමේ අගින් ජොයින් වුණත් කමන්නේ දැන් හරි අහන් ඉඳලා ඔයගොල්ලන්ට මුල ඉඳන් ආයි හදන්න පුළුවන්. මම ඒ තරම් සරල වෙන්න මම මේ simplex table 1 2 ටික ඔයගොල්ලන්ට presentation එක හැදුවේ. මම ටිකක් සෑහෙන මහන්සි වුණා. මොකද ඔයගොල්ලන්ට තේරෙන විදිහකට මේක present කරන්න ඕනේ නිසා. මොකද බෝඩ් එක අරන් භාවිතා කරලා හදද්දිත් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා. ඔයගොල්ලෝ අගයන් හදනකම් පුංචි notice එකක් තියෙනවා ඔයගොල්ලන්ට දැනුම් දෙන්න. ඒ තමයි business law එහෙම නැත්නම් ව්‍යාපාර නීතියට අදාළව පන්ති පැවැත්වෙනවා අගෝස්තු 28 සෙනසුරාදා හවස 2ට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන් මේකේ law පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඒ සඳහා පන්ති කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඉසුරු දිසානායක ඔයගොල්ලන්ට මගේ ක්ලාස් එකත් මම හිතන්නේ එයා තමයි ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඉතින් එයා බිස්නස් ලෝ එක කරනවා. ඒ සඳහා ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් කැමති කට්ටියට. පන්තිය තියෙන්නේ අගෝස්තු 28 සෙනසුරාදා හවස 2ට. ඒකට අදාළ WhatsApp group එක link එක මම දැක්ක group එකේ දාලා තිනවා. මගේ කැම්පස් එකේ මගෙත් එක්ක උදැන්දේ හිටපු යාළුවා. ඒ නිසා කිසිම ඉෂුව එකක් නැහැ. බිස්නස් ලෝ වලට අදාළව පන්තියට ඔයගොල්ලන්ට කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මාව වඳුනාගත්තෙත් එයා through එයා හිටියේ උඩැන්දේ මම හිටියේ පල්ලෙහාන්දේ අපි දෙන එක රූම් එකේ එක යාළුවෝ A level දෙන කාලේ ඉඳලම ඉතින් අපි දෙන්න එක යුනිවර්සිටි එකකට සිලෙක්ට් වුණා. එක රූම් එකකටත් සිලෙක්ට් වුණා. ඊට පස්සේ දෙන්නත් එක්ක එකට chartered කරලා කාලයක්ම ටියුෂන් ෆීල්ඩ් එකේ හිටියා. ඉතින් එයා තාම ටියුෂන් ෆීල්ඩ් එකේ ඉන්නවා. මම විතරක් ටියුෂන් ෆීල්ඩ් එකේ නැහැ. මම දැන් තමයි කාලයකට පස්සේ මම හිතන්නේ අවුරුදු 4කට 5කට විතර පස්සේ තමයි ටියුෂන් ෆීල්ඩ් එකට ආපහු ආවේ.
ඒකත් මං ආවේ මොකද මේ BBA සබ්ජෙක්ට් එකකට එතන වෙලාව නැහැ මම පහුගිය දවස්වල සෑහෙන මහන්සි වෙලා හිටියා මගේ ස්ටඩීස් වලට. ඉතින් MBA එකට මම ගොඩක් මහන්සි වුණා. ඉතින් ජොබ් එකත් එක්ක තිබිච්ච වැඩත් එක්ක ටියුෂන් ෆීල්ඩ් එකට ආවේ නැහැ. ඉතින් කාලයකට පස්සේ ටියුෂන් ෆීල්ඩ් එකට ආවේ. ඉතින් මාව ඉන්ට්‍රොඩියුස් කරපු සර්ගේ අලුත්ම පන්තියේ බිස්නස් ලෝ කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. මේ ගෲප් එකට ජොයින් වෙලා සර්ත් එක්ක ක්ලාස් එකට ජොයින් වෙන්න. right anyway ඉසෙට් ජීවලා ගියන් ඔයගොල්ලෝ දැන් ලකුණු කරගෙන ඇති අපි ක්ලාස් එක මේ උත්තර ටික ඉක්මනට දාගන්න ඕනේ 12 16 මට ආපු උත්තර මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ආපු උත්තර ඒවද කියලා 2 බෙදීම 5 ඊළඟට 1 ඊළඟට සොලියුෂන් කොලම් එකට එනවා 128 මම හරිද ඒ උත්තර දාවේ ඉසෙට් ජේ වලට ආවේ මේ උත්තරද පුතේ 12යි 16යි 2 බෙදීම 5යි 1යි 128යි ඔව් මේ උත්තර ආවද දරුවෝ ඔයගොල්ලෝ මුකුත් කියන්නේ නැහනේ ආවේ නැද්ද මේ උත්තර මම ආයේ හදන්න වෙයිද මම හිතන්නේ group එකේ ඉන්න කාටවත් තේරිලා නැද්ද දන්නෙත් නැහැ. ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ මගෙත් එක්ක. තේරුනේ නැතිද? බය හිතෙන ඔයගොල්ලෝ ඔහොම සද්ද නැතුව ඉඳපුවාම. මේ අගයන් නෙමෙයි දාවේ පුතේ. නැහැ. 12 ආවද ඉසෙට් ජේ වලගේ කොහොමද ගණන් කරේ 16න් මේක වැඩි කරා එකට එකතු කරා 12න් 1 උත්තරේ 12යි ආවද උත්තර තිරුණි උත්තර ආවද තරුදි උත්තර ආවද අනුරාධද කියලා දන්නේ නැහැ right BBA 2017 කවුද දන්නේ registration number එක තක්ෂිලා අධිකාරී දීෂා පුතේ තේරුණාද මම මේ කියන ඒවා පවිත්‍රා එරන්දි මේ උත්තර ආවද බුළු අහන් ඉන්නව විතරයි මට උත්තරයක් දෙන්නේ නැහැ උත්තර අවස මේ භාග ගණන් වලින් කියන්න නැතුව මේ දශම වලින් තිබ්බොත් වැරදිද සර් නෑ no issue භාග වලින් තිබ්බා කියලා ප්‍රශ්න නැහැ පුතේ භාග වලින් තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ මේකේ ඇත්තටම අපි හොයන්නේ ඔප්ටිමම් සොලියුෂන් එක එකනේ හොයන්නේ ඔප්ටිමම් සොලියුෂන් එක ඔයගොල්ලන්ට උත්තරේ ආවට පස්සේ තේරෙයි භාග වලින් නෙමෙයි මොන දෙවලින් තිබ්බත් මේකේ අන්තිමේට ඔප්ටිමම් සොලියුෂන් එක එනවා නම් ඉෂුව එකක් නැහැ right මොකකින් තිබුණත් ප්‍රශ්නයක් නැහැ දැන් අපි ගත්තොත් මෙතන මේ අගයන් ආවනම් ප්‍රශ්න නැහැ භාග වලින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ දැන් මෙතන යට කොලම් එකේ අගය හොයන්න ඕනේ යට කොලම් එක කියලා කියන්නේ CJ - ZJ නේ CJ - ZJ එකත් හොයන්න CJ කියලා කියන්නේ 12යි 16යි 0.0යි අඩු කරන්න ඕනේ ZJ වලගේ 12යි 16යි 2 බෙදීම 5යි 1යි මේ අගයන් අඩු කරන්න මේ අගයන් අඩු කරපුවාම CJ - ZJ වල අගයන් එවි 12න් 12ක් අඩු කරපුවාම උත්තරේ කීයද 0යි 16න් 16ක් අඩු කරපුවාම උත්තරේ 0යි ඊළඟට බිඳුවෙන් අඩු වෙන්න ඕනේ 2 බෙදීම 5ක් උත්තරේ ඍණ 2 බෙදීම 5යි බිඳුවෙන් එකක් අඩු වුණාම උත්තරේ ඍණ 1යි අර අපේ පළවෙනි මුලින්ම මං ගන්න පටන් ගද්දිම කිව්ව කන්ඩිෂන් එකක් CJ - ZJ වල අගය බිඳුව හෝ ඊට වඩා අඩු අගයක් ගන්න ඕනේ මේ මොන ගානකදද මැක්සිමයිසේෂන් ගානක දැන් අපේ සිම්ප්ලෙක්ස් ටේබල් 2 වලට එද්දී අපේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා අපේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාම අපිට දැන් උත්තරේ එනවද දැන් අපි ප්‍රස්ථාරික ක්‍රමයේ හැදුවාම x1 වලට අගය ආවා x2 වලට අගය ආවා දැන් මේකේ උත්තරේ ආවද ඔව් ආවා මේ තියෙන උත්තරේ x1 වලට අදාළව උත්තරේ කීයද 8යි x2 වලට අදාළව උත්තරේ කීයද 2යි ඒක හැදුවාම උපරිම ලාභය කීයද
උපරිම ලාභය තමයි මේ එන්නේ දරුවෝ 128යි කියලා. මම graph එකට යන්නම්. මෙන්න graph එක right සියලුම Cj - Zj again ඍණ වියලා තියෙනවා. ඍණ again වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ සාර්ථකයි අපේ simplex table 2 optimum වෙලා තියෙන්නේ. එබැවින් මෙය ප්‍රශස්ත විසඳුම ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව x1 වල අගය මෙන්න x1 මෙන්න solution column එකේ තියෙන අගය 8යි. x2 solution column එකේ තියෙන අගය කීයද? sorry එකයි කරමු. solution column එකේ තියෙන අගය කීයද? 2යි. යන ඔයාලට පුළුවන් ලාභ සූත්‍රය ගන්න. කීයද ලාභ සූත්‍රය? 12යි x1 ධන 16යි x2. ඒක තමයි අපි මුලින්ම ගාන ආරම්භයේදී දීපු ගානේ maximize කරන්න අපි ගත්ත objective function එක 12යි x1 ධන 16යි x2. ඒක ගත්තාම z සමානයි 12 වැඩි කිරීම x1 කියලා කියන්නේ කීයද? 8යි. 16 වැඩි කිරීම x2 කියලා කියන්නේ 2යි. සුළු කළ බලන්න 12 8න් වැඩි වුණාම උත්තරේ කීයද? ඒකට එකතු කරන්න 16 වැඩි වුණාම 2න් 16 2න් වැඩි වුණාම නම් 32යි. 12 8න් වැඩි වුණාම කීයක් වෙනවද? 12 වරක් 8 96යි නේ. 96යි අතන 16 ඒව 2යි 32යි 128ක් එනවා. z සමානයි 128. එතකොට ප්‍රශස්ත විසඳුම විදිහට x1 සමානයි 8යි x2 සමානයි 2යි. කාට හරි ඕනේ නම් මේක ප්‍රස්තාවික ක්‍රමයෙන් හදලා බලන්න උත්තරේ මේ ගාන ওই විදිහම එන්න ඕන. x1 වලගේ 8යි x2 වලගේ 2යි කියලා ප්‍රස්තාවික ප්‍රවේශයේ අපි ගිය පාර හදුවා ප්‍රස්තාවික ප්‍රවේශනුත් හදලා බලන්න. අපි හදමු මේක ප්‍රස්තාවික ප්‍රවේශනුයි දෙකෙන්ම හදමු. දැන් අද ඔයගොල්ලෝ simplex table වලින් හැදුවේ ප්‍රස්තාවික ප්‍රවේශනුත් හදුවා. right මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මට තව විනාඩි 10ක් ගන්නවා මම. ඒ විනාඩි 10 ගන්නේ මම මේක ආපහු ටක් ගාලා මුලින් නම් පැහැදිලි කරන් එන්න. right ඔන්න මොනවාද මිස් වෙච්ච කට්ටිය ඒගොල්ලෝ ඔන්න ආයි බලා ගන්න මිස් වෙච්ච කට්ටිය ඒගොල්ලන්ට මම ආයි වතාවක් මේක කියලා දෙනවා. right ආපහු වතාවක් කියලා දෙනවා මිස් වෙච්ච කට්ටියට. ඔන්න ඒගොල්ලෝ බලන්න ඕනේ ඕගොල්ලන්ට දැන්වත් තේරුණාද කියලා. right දෙවෙනි වතාවට කියලා දෙන්නේ නොතේරුණොත් ආපහු කියන්න මම ඒක උඩට රෙකෝඩින් එක ආයි පාරක් දානවා. right කොහෙද ඉන්නේ අපි ඉන්නෝනේ මෙතන. right ඔන්න මම ආපහු ෂෙයා කරනවා මම පාඩම පටන් ගත්තට වේගෙන් යනවා හැබැයි නවතින්නේ නැහැ. ඒකජ ප්‍රගමනයේ විසඳුම් ලබා ගැනීම තමයි අපි කරන්නේ. ගැටලුව හඳුනා ගන්න ඕනේ, සියලුම තොරතුරු ලබා ගන්න ඕනේ, ඒකජ ප්‍රගමන ආකෘතියක් ගොඩනගා ගන්න ඕනේ. එහිදී තීරක විචලන හඳුනා ගන්න ඕනේ, අරමුණු සිතේ ගොඩනගා ගන්න සංරෝධක ගොඩනගා ගන්න ඕවා කරන්න ඕනේ අපි. ආකෘතිය විසඳන්න ඕනේ. ඒකජ ප්‍රගමන ආකෘතිය විසඳන්න යොදා ගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. ප්‍රස්තාරික ක්‍රමවේදය, සරල ක්‍රමය. මීට වඩා තව ක්‍රමවේද ගොඩක් තියෙනවා. right හැබැයි ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙන්නේ ප්‍රස්තාරික විසඳුම් ක්‍රමය, සරල ක්‍රමයයි විතරයි. right තව මෙතඩ් මම දන්න අපිට MBA එකේ උගන්වලා තියෙනවා තව මෙතඩ් 3ක්. තව ක්‍රමවේදයන් ගොඩක් තියෙනවා. මේ ප්‍රස්තාරික විසඳුම් ක්‍රමයේදී පවා අඩිරූල භාවිතා කරලා එහා මෙහා කරලා ලේසියට හොයාගන්න ක්‍රමවේද පවා තියෙනවා. අපි ඒ ඔයගොල්ලන්ට සිලබස් එකට අදාළ කොටස තමයි මම ඉගන්නුවේ. සරල ක්‍රමය තමයි අපි අද කතා කරන්නේ. සරල ක්‍රමයේදී අපි උදාහරණයට ගත්තේ මෙන්න මේ මැක්සිමයිසේෂන් ගානක් අපි මොනවාද මිනිමයිසේෂන් ගානකුත් හදමු. මිනිමයිසේෂන් ගානකුත් හදමු. ඔයගොල්ලොත් එක්ක ගෲප් එකේ දානවා. අනිත් එක තමයි ගොඩාක් ළමයි මම දැක්ක ගෲප් එකේ ළමයි 10ක් 11ක් ඉන්නවා. ඉතින් මේ ළමයි උත්තර ලියන්නේ නැහැ. මට උත්තර ලියලා එවන්නේ කීප දෙනයි. ළමයි 5ක් 6ක් වගේ තමයි උත්තර ලියලා එවන්නේ. ඊටු ළමයි නිකන් ජොයින් වෙලා ඉන්නවා. එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ තමුන්ගේ එක්සෑම් එකට right. ඔයගොල්ලන්ට මට වගේම ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති, ෆැමිලි ප්‍රොබ්ලම් ඇති, ඉගෙන ගන්න ළමයි වෙන්න ඇති. not ඒවා අධ්‍යාපනයට අදාළ නැහැ. අධ්‍යාපනයේදී අධ්‍යාපනයේ විතරයි right. ඔයගොල්ලෝගේ ෆැමිලි ලයිෆ් එක ඔයගොල්ලෝ මේන්ටේන් කරගන්න ඕනේ, ඒක බැලන්ස් කරගන්න ඕනේ. ඒක අධ්‍යාපනයට ගාව ගන්න එපා. right. බලන්න ක්‍රිකට් ගහද්දී මොනවාද දිල්ෂානුයි කවුද උපුල් තරංග ගෙන්න ගත්තේ දිල්ෂාන්ගේ ගෙදරට.
අහිංසකයෙක් ගෙදර ඉන්න කියලා අන්තිමේට දිල්ෂාන්ගේ වයිෆ් වත් අරගෙන තමයි කුකුල් තරංග ගෙදරින් ගියේ. හැබැයි ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ දෙන්නගේ මොන තරහ මරහකම් තිබුණත් ග්‍රවුන්ඩ් එක ඇතුලේ දෙන්න ලස්සනට සෙල්ලම් කරා. ක්‍රිකට් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ ෆැමිලි ලයිෆ් එක වෙනයි, এডুকেෂන් එක වෙනයි. රයිට්? ඕගොල්ලන්ට පාන්දර හැරෙන්න වෙයි. ගෙදර කට්ටිය නිදි කරවලා, ගෙදර බබාලා ඉන්නනම් ඒගොල්ලෝ නිදි කරවලා ඕගොල්ලන්ට ඇහැරිලා වැඩ කරන්න වේවි. රයිට්? උදේ ආපහු ඔෆිස් යන්නත් වේවි. රයිට්? ඔක්කොම කරන්න. ඒක තමයි ලයිෆ් එක. රයිට්? සබ්ජෙක්ට් ටු කන්ස්ට්‍රේන්ට් මෙන්න මේ subject to constraint ටික තියෙනවා. right? එතකොට අපි මුලින්ම කරන්න ඕනේ objective function එක අරගෙන ඒකට slack variables එකතු කර ගන්නවා. subject to constraint ටිකට තමයි අපි slack variable මුලින්ම එකතු කරගන්නේ. එතකොට subject to constraint ගත්තාම පළවෙනි එක අපි ගත්තොත් මේ තියෙන පළවෙනි constraint එක ඒකට slack variable 1 එක එකතු කරා. දෙවෙනි එකට slack variables 2 එක එකතු කරා. මේ තියෙන්නේ objective function එක අර slack variable දෙකම මම add කරා. add කරලා again දෙක ලිව්වා. ඒතර ඉස්සරහට මේ again බිඳුව දාලා තිනවා. ඇයි කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඇයි මේ 12 කියලා කියන්නේ මොකක්ද අපි ඒකට නමක් දැම්මා coefficient value in objective function. ඊළඟට x1 කියලා කියන්නේ basic value එක. ඒ වගේම බිඳුව කියලා කියන්නේ මොකක්ද coefficient value in objective function. ඒවා තමයි අර graph එකේ තිබුණේ. right? S2 කියලා කියන්නේ slack variable එකට. slack variable එකට. එතකොට objective function එකයි constraint එකයි initial simplex table එකට දාගන්න ඕනේ. ඒ නිසා මම මේ විදිහට ලියාගත්ත මෙන්න initial simplex table එක. ඒක මේ format එකට තමයි තියෙන්නේ. coefficient basic value එක CB, right? මෙතන තියෙනවා CJ. ඒ කියන්නේ coefficient value in objective function CJ 12යි 16යි බිඳුවයි බිඳුවයි මේ තියෙන්නේ 12 මේ තියෙන්නේ 16 මේ තියෙන්නේ බිඳුව මේ තියෙන්නේ බිඳුව ඊට අදාළ විචාරයෙන් තමයි මම යටින් ලිව්වේ x1 x2 s1 s2 කියලා right ඊළඟට s1 එක මම ආපහු ගන්න මුලින්ම ගන්නවා මම පළවෙනි slack variable එක ඊළඟට දෙවෙනි slack variable එක මේක slack variable දෙක තමයි මම අලුතෙන් add කරපු දෙක තමයි මම ආපහු මෙතනට දැම්මේ එතකොට මේ subject to constraint ඔන්න පළවෙනි constraint එකේ තියෙන මොනවද මම ගන්නෙ? ඔව් basic value ටික ගන්නවා. කීයද 10යි 20යි. මේ තියෙන්නේ 10 මේ තියෙන්නේ 20. ඊළඟට S1 එක තිබුණේ 1 ගත්තා. S2 මේකේ නැති නිසා බිඳුව දැම්මා. solution එක 120යි. ඊළඟට S2 එක ගත්තාම ඒකේ ඉස්සරහ තිබිච්චගේ 8යි. ඊට පස්සේ එකේ 8යි. ඊට පස්සේ එකේ බිඳුවයි. S1 නෑ මේකේ. ඊළඟට S2 තියෙනවා 1යි. solution එක 80යි. right ඊට පස්සේ CB value එක දාන්න කියනවා S1 වලට අදාළව CB value එක මේ තියෙන උඩ මේ S1 වලට CB value එක 0යි S2 වලට CB value එක කීයද 0යි ZJ හොයන්න ඕනේ ZJ හොයන ක්‍රමය තමයි මේක කොහොමද කලින් කියලා දුන්නා වගේම මේකෙන් මේක වැඩි කරලා ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මේ 0යි මෙන්න මේ 8යි උත්තරේ right CB value කියලා කියන්නේ මෙන්න මේක relative constant value එක relative constant value එක මේ 10 එකතු වෙන්න ඕනේ right එකතු වෙන්න ඕනේ ඊට යටින් තියෙන CB value එක ආපහු බිඳුවයි relative constant value එක කීයද 8යි. ඒතර සමානයි උත්තරේ බිඳුවයි. ඔය විදිහටම x2 වලට අදාළවත් ඕගොල්ලන්ට එකතු කරලා ගන්න පුළුවන්. ඔයාලට හදන්න කියලා මම කිව්වේ උත්තරේ එන්න ඕනේ බිඳුව 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 බිඳුව. right ඊට පස්සේ CJ ZJ ගණන් කරන්න ඕනේ. CJ කියලා කියන්නේ මේ උඩ තියෙන ටික 12යි 16යි බිඳුවයි බිඳුවයි. CJ ZJ කියන්නේ 12යි 16යි බිඳුවයි බිඳුවයි. එරේ බිඳුවයි. ප්‍රශස්ත විසඳුම ගන්නේ maximization ගානක් නම් CJ ZJ ඒ කියන්නේ මෙන්න මෙතන මේ අගයන් ටික 12 16 බිඳුව බිඳුව කියන අගයන් ටික ඔක්කොම එක්කෝ බිඳුව හෝ ඍණාගයන් වෙන්න ඕනේ බිඳුව හෝ ඍණාගයන් වෙන්න ඕනේ මේක maximization ගානක් නම් sorry minimization ගානක් නම් මේකේ අගය බිඳුව හෝ ධනාගයක් වෙන්න ඕනේ දැන් මේකේ තිබුණේ ඔක්කොම ඍණාගයන් ඒ නිසා මේකේ තිබුණේ ඔක්කොම ලාභ පරිමකරණ ගානක් ඔක්කොම ඍණාගයන් වෙන්න ඕනේ හැබැයි කිසිම අගයක් ඍණාගයක් තිබුණේ නැහැ ඔයාලට පේන ඇති ඔක්කොම ධනාගයන් තිබුණේ ඒ නිසා මේක සුළු කරනවා CJ ZJ වලගේ විශාලතම ස්ථානය අපි හඳුනා ගන්නවා මේ බලන්න මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ graph එක
මේකේ තියෙන විශාලතම ස්ථානය තමයි පුතේ මොකද්ද? මෙන්න මේ 16. ඊට අදාළව මෙන්න මේම අපි පාට කරගන්නවා මේ කොලම් එක. ඒකට අපි කියන්නේ කී කොලම් එක කියලා. කී කොලම් එක. ඊට පස්සේ රේෂියෝ ලගයන් ගණනය කරනවා. රේෂියෝ ලගයන් ගණන් කරන සූත්‍රය තමයි සොලියුෂන් වැලියු එක බෙදන්න ඕනේ කී කොලම් වැලියු එකෙන්. එතකොට මේ 120 බෙදෙන්න ඕනේ මෙන්න මේ 20ක්. 80 බෙදෙන්න ඕනේ 8ක්. එතකොට අගයන් දෙක එනවා 6යි 10යි කියලා. මේකෙන් අඩුම අගය තියෙන එක අපි හඳුනා ගන්නවා කීරෝ කියලා. මෙන්න මේ විදිහට කීරෝ එක පාට කර ගන්නවා. ඒතර මේ තියෙන කීරෝ එක, මේ තියෙන කී කොලම් එක, මේ මැද්දේ තියෙන එකට අපි කියනවා මේ තියෙන කීරෝ එක. මේ දෙක එකතු වෙලා ඡේදනය වෙන 20ට අපි කියනවා කී එලිමන්ට් එක කියලා. එතකොට සිම්ප්ලෙක්ස් ටේබල් එකේ ඔය තියෙන අපි පාට කරමු සිම්ප්ලෙක්ස් ටේබල් 1 හදන්න ඕනේ. ඒ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකේ උපරිම අගය Zj. මේ බලන්න මෙන්න ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකේ උපරිම අගය තියෙන Zj. ඒ හින්දා x2 හින්දා x2 වල අගය තමයි අපි බේසික් වැලියු එකේ මෙතන දාන්නේ. එතන s2 කියලා කියන්නේ ඒක තමයි එන්ටරින් වේරියබල් එක. අපි අයින් කරන්න ඕනේ s1 එහෙම නැත්නම් ස්ලැක් වේරියබල් එක. ඒකට අයින් කරනකොට අපි කියන්නේ ලීවින් වේරියබල් කියලා. right? එතකොට බේසික් වැලියු එක අපි x2 කියලා ලියා ගන්නවා. මොකද ඒක තමයි අපි එන්ටර් කරන්න හදන්නේ. ඊට අදාළ coefficient value එක 16 කියන්නේ මේ x2 වලට උඩින් තියෙන මෙන්න මේ අගය. ඒක තමයි CB value එක කියලා කියන්නේ 16යි. x2 වලට අදාළව CB value එක. දැන් මෙතන අගයන් ටික හොයා ගන්න ඕනේ x1 x2 s1 s2 වලට දාන්න. ඒ අගයන් හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. value බෙදීම key element. value කියලා කියන්නේ මෙතන තියෙන අගය බෙදෙන්න ඕනේ key element එකෙන්. key element එක කියලා කියන්නේ මොකද්ද? මේ දෙකම cover වෙච්ච අගය 20යි. එතකොට x1 වලට තිබිච්ච අගය කීයද? 10යි. 10 බෙදීම 20 උත්තරේ භාගයයි. ඊළඟට 20 බෙදීම 20 උත්තරේ 1යි. ඊළඟට මේ 1 බෙදීම 20 මේකනේ key element එක 1 බෙදීම 20 සමානයි 1 බෙදීම 20යි. මෙතන තියෙන බිඳුවයි බිඳුව බෙදෙන්න ඕනේ 20ෙන් උත්තරේ බිඳුවයි. ඊළඟට සොලියුෂන් කී එක ගත්තාම 120යි 120 බෙදෙන්න ඕනේ 20ෙන් උත්තරේ 6යි. එතකොට භාගයයි 1යි 1 බෙදීම 20යි බිඳුවයි 6යි කියලා ගන්න පුළුවන්. ඊළඟට ඉනිෂියල් සිම්ප්ලෙක්ස් ටේබල් එක ගත්තාම මේ ටේබල් එකේ අපි මෙන්න මේ කොටස දැන් හොයාගෙන ඉවරයි. දැන් යට කොටස ෆිල් කරන්න ඕනේ. යට කොටසට අපි දාන්නේ අපේ තිබිච්ච වේරියබල් එක s2ම තමයි. එතකොට ඒකට අදාළව s2 වලට අදාළව CB value එක කියලා කියන්නේ s2 වලට අදාළ CB value එක බිඳුවයි. ඒකේ අගයන් ගණනය කරන්න සූත්‍රයක් තියෙනවා. එතන old value එක අඩු කරන්න key column value එක වැඩි කරන්න key row value එක බෙදන්න ඕන key element එකේ. අපි මේක තුන් පාරක් විතර හැදුවා. ඒ නිසා මම ආයි වතාවක් වේගෙන් කියවන් යන්නම්. old value එක කියලා කියන්නේ මෙතන තිබිච්ච කලින් old value එක කීයද ඒකේ ගාන 8යි අඩු කරන්න ඕනේ key column value එක. key column value එක කියලා කියන්නේ මේ තියෙන column එක ඒකට අදාළ value එක ගන්න ඕනේ 8යි වැඩි වෙන්න ඕනේ key row value එකෙන්. මේ තියෙන key row එකේ value එක කීයද? මේ x1 අපි හදන x1 වලට අදාළව ගත්තොත් 10යි. ඒක බෙදන්න ඕනේ key element එකෙන්. key element එක 20යි උත්තරේ එන්න ඕනේ 4යි කියලා. ඔය විදිහට x2 වලට ඔය හදන්න, s1 වලට හදන්න, s2 වලට හදන්න, solution key එකට හදන්න. ඒ හැදුවාම ඒ එන උත්තර මෙන්න මෙතන මේ විදිහට ලියා ගන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ ආපහු Zj වල අගය හොයන්න. Zj දැන් ඔයාලා හොයන්න දන්නවා. කලිනුත් මම කියලා දුන්නා 16 x1 වලින් වැඩි වෙනවා, බිඳුව 4ෙන් වැඩි වෙනවා. ඒ දෙකේ අගයන් එකතු කරනවා. අගයන් එකතු කරපුවාම උත්තර එනවා 8යි 16යි 4 බෙදීම 5යි බිඳුවයි කියලා. right? බිඳුවයි කියලා. ඊට පස්සේ අපි යනවා මේ අගයන් ඔයගොල්ලෝ දන්න නිසා අපි බලනවා සිම්ප්ලෙක්ස් ටේබල් එක අරන් දැන් අපි ඇඳලා ඔක්කොම දත්ත ෆිල් කරලා ඉවරයි. මේකේ CJ Zj හොයන්න ඕනේ. CJ කියන්නේ මේ 12න්, Zj කියන්නේ මේ 8 16 මේ ටික අඩු කරන්න. එතන මෙතන ඉන අගයන් දැන් මේ අගයන් දිහා බලනවා. දැන් සිම්ප්ලෙක්ස් ටේබල් එක ඔක්කොම ෆිල් කරලා ඉවරයි. මේ අගයන් දිහා බලනවා. බැලුවාම ඔක්කොම අගයන් ඍණ වෙනවද කියලා බලනවා. නෑ. මේක ඍණ, මේක බිඳුව, මේක බිඳුව ඒව ටික පිළිගන්න පුළුවන්. හැබැයි මෙතන ධනාගයක් තියෙන හින්දා අපිට තවත් මේක සුදු කරන්න වෙනවා. ඒ නිසා අපි යනවා සිම්ප්ලෙක්ස් ටේබල් 2 වලට. සිම්ප්ලෙක්ස් ටේබල් 2 වලට ගියපුවාම ඒකෙත් අපිට ආපහු සිද්ධ වෙනවා CJ Zj වල විශාල මගේ ගන්න. මේ තියෙන විශාල මගේ තියෙන 4 ඒ 4 ගන්න ඕනේ. ඊට පස්සේ රේෂියෝ වල අගයන් ගන්නවා. රේෂියෝ වල අගයන් අරගෙන කුඩා මගේ තියෙන එක හදාගෙන ඒකට අදාළව අගයන් මොනවාද අපි හොයා ගන්න ඕනේ key row එක. ඉතින් රේෂියෝ වල අගයන් හොයා ගන්න දන්නවා. සොලියුෂන් එක බෙදන්න ඕනේ
කොහොමද key column value එකේ solution එක කියන්නේ 6යි key column value එක කියලා කියන්නේ මේකට දාලා key column එක වෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන key column එක මේ තියෙන්නේ ratio වල අගයන් හොයාගත්තාම කුඩාම අගය තියෙන තැන අපි හඳුනා ගන්නවා key row එක කියලා. ඔය තියෙන key row එක මේ තියෙන key column එක දැන් අපි මෙතනට නිකන් හොයාගෙන ඉවරයි. එතකොට මේකේ අපි enter in value එක වෙන්නේ දැන් අපි x2 කලින් ගත්තා. ඒ නිසා enter in value එක වෙන්නේ දැන් මෙතන x1. මේ තියෙන leave in variable එක s2. එතකොට අලුතෙන් graph එක අර විදිහටම ඇඳලා ඔයාලට මෙතනට x1 දාන්න ඕනේ. x1 වලට අදාළව මේ තියෙන x1 වලට අදාළව cj value එක කීයද 12යි. 12 දැම්මා. දැන් මේකේ මේ ඉතුරු වගයන් ගණන් කරන්නේ value එක බෙදන්න ඕනේ key element එකෙන්. කලින් විදිහමයි. ඔක ටිකක් ඔයගොල්ලෝ practice කරපුවාම ඔයාගෙන් නේවි. මේකේ මේ උත්තරවල නෙමෙයි මෙතන මේ දාපු වගයන් වල වැරදි තිබුණා කමන්නේ. මෙතනට උත්තරේ එන්නේ 1 මම හිතන්නේ. බිඳුව 1 බෙදීම 10 1 බෙදීම 4. උත්තරේ 8. ඔය විදිහට fill කරගන්න ඕනේ. ඊළඟට අපි යනවා ඔව් simplex table එකේ මේ ටික අපි fill කරගෙන ඉවරයි. x2 තියෙන තැනට. x2 වල ඉස්සරහින් තියෙන්න ඕනේ CB value එක 16යි. x2 වලට උඩින් තියෙන CB value එක 16 හින්දා ඊට පස්සේ x1 වල මෙහි again ගණන් කරන්න old value එක අර කලින් කිව්ව සූත්‍රයම ගන්න ඕනේ. මේ සූත්‍රයත් මම ඔකට කලින් කියලා දුන්නා. ඒ විදිහටම x1 වලට අදාළව x2 වලට අදාළව x1 වලට අදාළව s2 වලට අදාළව වගයන් ගන්න. solution වලටත් ගන්න. මෙන්න අගයන් අපි දා ගන්නවා මේ විදිහට solution එකේ අගයත් ගන්නවා. දැන් අරගෙන z එකේ අගය ගන්න ඕනේ. z එකේ අගය කියලා කියන්නේ zj. ඒකේ අගය හොයන්නත් අර කලින් සූත්‍රයම භාවිතා කරලා zj වල අගයන් මෙන්න මේ විදිහට දාගන්න. zj වල අගයන් දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් තව වැඩක් කරන්න. මොකද්ද? මෙන්න මෙතන තියෙන cj zj දාගන්න. cj කියලා කියන්නේ මෙන්න මේ උඩ තිබිච්ච 12යි 16යි බිඳුවයි බිඳුවයි. zj කියලා කියන්නේ 12යි 16යි 2 බෙදීම 5 එකයි. ඒ අගයන් ටික දැම්මහම ඔයාලට පේනවා මේ හැම ඔක්කොම බිඳුව හෝ ඍණ අගයන් වෙනවා. ඒ කියන්නේ අපේ simplex table 2 වලින් අපිට මේ ගාන නවත්තන්න පුළුවන්. simplex table 2 වලින් මේ ගාන නවත්තන්න පුළුවන්. සියලුම cj zj අගයන් ඍණ වෙලා තියෙනවා. ඒ හින්දා මේක තමයි ප්‍රශස්ත විසඳුම කියලා හොයා ගන්නවා. ඒ අනුව x1 වල අගය මෙන්න x1 වල අගය 8යි x2 වල අගය 2යි. එතකොට z සමානයි x1 16 වැඩි කිරීම 2. එතකොට උත්තරේ ඔන්න ඔය විදිහට සුළු වෙලා 128 එනවා. right මම හිතනවා ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඇති කියලා. right මම මේ presentation එක ඔයගොල්ලන්ට දාන්නම්. right presentation එක ඔයගොල්ලන්ට දාන්නම්. ඒ වගේම අපි හෙට ඉඳලා ගණන් අහනවා. මම අර past papers ගානක් දාලා තිබුණා. කවුරුත් මට ඒකට answers එව්වේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පුළුවන් හින්දාද දන්නෙත් නැහැ. right ඔයගොල්ලන්ට සමහර එහෙමත් හිතන ඔයගොල්ලන්ට පුළුවන් ඇති කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ. past papers ගණන් ටික මට උත්තර එවන්න ඕනේ. නැතිනම් මම උත්තර කියන්නේ නැහැ. ඔයගොල්ලෝ එවන්නේ නැත්නම් ඔයගොල්ලෝගේ සහයෝගයක් නැත්නම් මම උත්තර එවන්නේ නැත. right ඔයගොල්ලෝ උත්තර එවනවා නම් මම ඒ උත්තර පන්තියේ ඕන සාකච්ඡා කරන්න ඕන නම් මම ඒකත් කරනවා. මම ඊටාම වේගෙන් සිලබස් එක කරන් යන්නේ ඔයගොල්ලන්ට සිලබස් එක ඕනේ හින්දා. right සිලබස් එක කවර් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට මේ ගණන් හදන්න බෑ. ඒ නිසායි මම සිලබස් එක වේගෙන් ඉවර කරන්නේ. හැමෝටම කියනවා මේකේ මොකක් හරි තේරුනේ නැතිනම් දැන් මගෙන් අහන්න පුළුවන්. මම තව ඔයගොල්ලොත් එක්ක විනාඩි 2-3ක් ඉන්නම්. ඒ වගේම මේකේ රිපීට් එක ඕනේ නම් කියන්න. මම රිපීට් එකක් ඕන නම් දාන්න. මම රෙකෝඩ් කරපු එක ඕන නම් ඔයගොල්ලන්ට මගේ YouTube එකට හරි කොහෙට හරි මම අප්ලෝඩ් කරන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒකට විදිහින් බලන්න. right in addition ඔයගොල්ලන්ට මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් තිබුණොත් ටග් ගාලා මාව කතා කරලා මාව සම්බන්ධ කරගන්න. right මේ ගානම පුළුවන් නම් ඔයගොල්ලෝ ප්‍රස්තාරික ප්‍රවේශයටත් හදන්න. මේ උත්තරේ මේ විදිහටම එන්න ඕනේ. එහෙම ආවම ඔයගොල්ලන්ට මේක තේරෙනවා. තව දෙතුන් වතාවක් මම මේ දීපු ප්‍රසන්ටේෂන් එකේ මේ ගාන හදන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා. අනේ සර් හදන්න තේරෙන්නේ නැහැ. සර් දුන්නු 2018 ගාන. right 2018 ගාන හදන්න තේරෙන්නේ නැහැ. හරි අපි එමුනොත් හදමු right හදමු.
මම ෆ්‍රීට් වෙලාවක 2018 ගාන හදන්නම්. මම 2018 ගාන ලේසි ගානක් දැම්මේ. ඒක මම දන්නේ නැහැ හදන්න තේරෙන්නේ නැත්තේ කියලා. right හදමු. මම එහෙම වුණොත් ආන්සර් එක හදලා ඔයගොල්ලන්ට සෙන්ඩ් කරන්නම්. එහෙම නැත්නම් ඔයගොල්ලොත් එක්ක 2018 ගාන ඔයගොල්ලොත් එක්ක මම අරගෙන හදන්නම්. මම බලමු අපිට වෙලාවක් තිබුණොත් Monday Tuesday වගේ අපි ෆ්‍රී දවසක් අරගෙන මේ ගාන හදමු. ඒකේ හදන්න තිබුණෙත් ෆෝමැට් එක විතරයි. ඒ කියන්නේ ආකෘතිය විතරයි. ප්‍රස්තාරික ප්‍රවේශයෙන්ද මොකෙන්ද කියලා තිබුණේ නැහැ. but anyway අපි ඒක හදමු. මේක ගාන හදමු. ගාන හදලා දාමු. උත්තරේ කොහොමද වෙන්නේ කියලා. මට කියන්න දැන් මේ simplex table method එක තේරුණාද නැද්ද? සමහරුන්ට මේක නිකන් ග්‍රීක් වගේ ඇති. තව පාරක් මගේ presentation එක අරගෙන කියවන්න. ගාන හදන්න තනියෙන් හදන්න මහන්සි වෙවි හදන්න කොහේ හරි තැනක තේරුම් නැති වුණොත් මාව සම්බන්ධ කරගන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන් රාත්‍රී 10 11 වගේ වෙනකම් මම ඇහැරන් ඉන්නවා. උදේවරුෙත් මම ඇහැරන් ඉන්නවා. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ පාඩම් කරන වෙලාවේ මාව සම්බන්ධ කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දකින්නේ හැම වෙලේම මම ඔන්ලයින් ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න ඉක්මනට වෙන්න ඕනේ මෙච්චරයි. ඔයගොල්ලෝ simplex table එක අනිත් ළමයින්ට වඩා හොඳින් ඉගෙන ගන්නයි ඕනේ. right ගොඩක් තැන්වල classes තියෙනවා. ඉතින් හැබැයි සමහර classes වල මම දන්නවා හරියට උගන්වන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මම මේ කරන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු help එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒක ගන්න මගෙන් නැත්තම් අපරාධයි. right මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න කිසිම issue එකක් නැහැ. ඔයගොල්ලෝගේ ඕන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් මම ක්ලාස් එක වයිඩ් අප් කරන්න. මට ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝගේ තියෙන මොන හරි මේකේ රෙකෝඩින් එක ඕනේ නම් කියන්න. හෙට උදේ මේකේ රිපීට් එක දාන්න. එහෙම නැතිනම් අපි මේ ප්‍රසන්ටේෂන් එක අරන් ගාන හදලා බලලා ඉන්න. තේරුම් නැතිනම් මට පුළුවන් ඒගොල්ලන්ට රෙකෝඩින් එකක් දාන්න. ඔව් දැන් ඔබේ වාරය. ඔබ තමයි දැන් කියන්න. right මොකද්ද කරන්න ඕනේ කියලා. ඕනේ නම් අපි මේකේ රෙකෝඩින් එකක් මම රෙකෝඩ් කරගත්තා. අපි රෙකෝඩින් එක දාමු. රෙකෝඩින් එක දාන්න සර්. රෙකෝඩින් එක දාන්න. right okay. රෙකෝඩින් එක දාන්න. රෙකෝඩින් එක දාන්න. මම හිතන්නේ රෙකෝඩ් එක මම මෙතනින් දැනට ස්ටොප් කරන්න.